හොඳයි ළමයි සියලු දෙනාටම සුබ දවසක්. හරි. අද අපි ගණන් ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ අපි පන්ති නවත්තද්දී අන්තිමටම ළමයි කරේ 23 වෙනි පාඩම. දැන් ඉතින් ළමයි අපිට මේ අවසාන වාරේ තව පාඩම් ගණිතයේ 8ක් විතර තියෙනවා 10 ශ්‍රේණියට. ඒතර මේ පාඩම් ටික ළමයි මේ ආකාරයෙන් අපි මේ රටේ පවතින දැන් තත්ත්වයක් එක්ක අපිට තාම පන්ති පටන් ගන්න බෑ. උපකාරක පන්ති පාසල් තාම ආරම්භ කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට දැන් ගෙදරට වෙලා හරිද සියලුම ළමයිට 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වා අපේ පන්ති වලට සහභාගී වෙන ළමයිට විතරක් නෙමෙයි. හරි ලංකාවේ ඕනම ළමයෙක්ට 6 ඉඳන් 11 දක්වා ශ්‍රේණිය වල ඉන්න 6 7 8 9 10 11 ශ්‍රේණිය වල ළමගේ අවසාන වාරයේ ඔයගොල්ලන්ගේ ගණිත විෂයේ අවසාන වාරයේ පාඩම් මේ ආකාරයට වීඩියෝස් මගින් ඔයගොල්ලන්ට උගන්වනවා. හරිද අපි මේ වෙද්දී පාඩම් කිහිපයක්ම කරා වීඩියෝස් කරා. හරි අපේ පන්ති වලට සහභාගී වෙන ළමයි මෙන්ම ඔයාලගේ යාළුවන්ටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් නේ. ඒතර අලුතෙන් පන්ති වලට පන්ති පටන් ගත්තාම සහභාගී වෙන්න කැමති ළමයි ඉන්න ළමයි නේ විශාල ළමයි ප්‍රමාණයක් ඉන්නවානේ පන්ති වලට සහභාගී වෙන. හරි. ඒතර මිනුවන්ගොඩ ඇක්මි ආයතනයේ සහ අපේ කෙහෙල්ලැල්ලේ ආයතනය නේ. ඒ ආයතන දෙකේ තමයි අපි මම ගණිතයේ විෂය උගන්වන්නේ. ඒතර ඒකෙන් ඕගොල්ලන්ට මේ නිබන්ධන ලබා ගන්නත් පුළුවන්. අපි පන්ති අවසන් කරන අන්තිම දවසේ මම මේ නිබන්ධන දුන්නා. හරි නිබන්ධන නැති කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝස් වල මේ පහළ දාලා තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ අනිවාර්යයෙන්ම අපේ WhatsApp group වලට නැත්නම් Telegram group වලට සම්බන්ධ වෙන්න. මොකද ඒකේ සියලුම නිබන්ධන ඕගොල්ලන්ගේ ළමයි ප්‍රශ්න පත්‍ර ඒ සියල්ලම group එකට දානවා. ඒකට පන්ති එන ළමයිට විතරක් නෙමෙයි ඕනම ළමයෙක්ට ලංකාවේ ඉන්න හරි 6 7 8 9 ශ්‍රේණි සඳහා එක group එකක් හදලා තියෙනවා. 10 ශ්‍රේණියට වෙන group එකක් තියෙනවා. 11 ශ්‍රේණියටත් වෙනම group එකක් තියෙනවා WhatsApp. ඒකම Telegram පොදු group එකක් තියෙනවා. ඒකටත් ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඒවල මම නිතරම ප්‍රශ්න පත්‍ර, උත්තර පත්‍ර නේ, ඒ වගේම ටියුට්ස් වැදගත් කරුණු දානවා. ඕගොල්ලන්ට ඒවා බලන්නත් පුළුවන්. ඉතින් අපේ මේ වෙදි group වලටත් ළමයි විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. ඉතින් ඕගොල්ලන්ගේ යාළුවන්ට ළමයි දැනුවත් කරන්න උපකාර පන්ති පටන් ගන්නකම් අපි මේ විදියට තමයි වීඩියෝස් කරා අපේ පන්ති වලට සහභාගී වෙන ළමයිට විශේෂයෙන්ම දැනුවත් කරන් තව සමහර ළමයි group එකට ඇඩ්ලා නැහැ විශාල ප්‍රමාණයක්. හරිද? ඒකම ඔයගොල්ලන්ගේ යාළුවන්ට හරි වෙන පන්ති වලට ගියත් ගැටලුවක් නැහැ. හරි. ඉතින් මේ தත්ත්වෙත් එක්ක අපි අපේ පන්ති වලට එන ළමයිට විතරක් නෙමෙයි සියලුම ළමයිට මේ ආකාරයට වීඩියෝස් කරා උගන්වන්න අපි තීරණය කරලා දැන් මේ වෙද්දී අපි වීඩියෝස් කිහිපයක්ම 11 ශ්‍රේණිය 10 ශ්‍රේණිය වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා. හරි පොඩි පන්ති වලටත් කරලා තියෙන්නේ 6 7 8 9. හොඳයි. දැන් මේකේ ඔයගොල්ලන්ට වීඩියෝ එක ඕන්ලයින් බැලුවේ හැටි. හරි වීඩියෝ එක නවත්ත බලන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එක දිගට බලන් යන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ පොතත් අරගෙන මේ පන්තියේ පොත අපි වැඩ කරන පොත ගණන් ලියන පොත නෝට් පොත සාක්ෂි පොත නැත්නම් අපි ටියුට් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි ටියුට් එකේ ප්‍රශ්න සාකච්ඡා කරනවා පන්තියේ. එතකොට පාඩම ඔයගොල්ලෝ දැන් දාගන්න ළමයි සමාන්තර ශ්‍රේණි 24 වෙනි පාඩම. එතකොට මේ පාඩම අපිට ඉතාමත් වැදගත්. මොකද අපිට ගණන් පේපර් එකේ රචනා ප්‍රශ්නයක් එන්නේ. හරි. විශේෂයෙන්ම මේක කියන්න ඕනේ මේ සියලුම අපේ යාළුවන්ට පන්ති ණයට සහ පන්ති එන්න බලාපොරොත්තු වන අයට ඉදිරියේදී සහ අනිත් ළමයිට. හරි පන්ති එන එකද නැත ඒකට ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ඉගෙන ගන්න තමයි ඔයගොල්ලෝ ඕනේ මේ දවස්වල ගෙදර ඉඳන් නේ නිකුරුනේ කාලේ ගත කරන්න යන්න එපා. සියලුම යාළුවන්ට ඔයගොල්ලන්ගේ පන්ති වල යාළුවෝනේ අර වෙනත් ඉස්කෝල වල ඉන්න යාළුවන්ට දැනුවත් කරන්න අපේ WhatsApp group එකට ඒකේ link එක දාලා තියෙනවා මේ වීඩියෝ එකේ පහළ description එකේ. නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ඒකෙන් ඔයගොල්ලන්ට group එකට join වෙන්න පුළුවන්. join වුණාට පස්සේ අපි ඒකට දාන ටියුට් නෝට් නිබන්ධන ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍ර මේ අන්තිම මාසේ කරනවා. හරි. ඊළඟ මාසේ අපි අනුමාන ප්‍රශ්න පත්‍ර ඒක ඔක්කොම විභාග සම්බන්ධ ප්‍රශ්න නේ ප්‍රශ්න රටා ඔක්කොම ඔයගොල්ලන්ට මේ විදිහට වීඩියෝස් වලින් කරනවා. ඒක ඉතාමත් වැදගත්. හරි. ඒතකොට ඇක්මි ආයතනයේ මිනුවන්ගොඩ සහ අපේ කෙහෙල්ලැල්ල ආයතනය. හරි ලියමුලහන්දී කෙහෙල්ලැල්ල ආයතනයට සම්බන්ධ වෙන ළමයිට වීඩියෝස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාවේ ඕනම දිස්ත්‍රික්ක එක ළමයෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ගෲප් වලට සහ වීඩියෝස් බලන්න පුළුවන්. හරි. ඒතකොට මේක අපි නෝට් එකත් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. සහ ඊට පස්සේ ප්‍රශ්න ටික හදන්න වෙනවා. හොඳයි. දැන් ළමයි මාතෘකාව දාගන්න සමාන්තර ශ්‍රේණි. හරි. ටග්ගල දාගන්න. මම එකම දේ දෙපාර තුන් පාර කියන්න යන්නේ නැහැ. මොකද පන්ති වගේ මෙතන ඔයගොල්ලන්ට වීඩියෝ එක නවත්ත ලීලිය ගණන් හදා යන්න පුළුවන්. එක දිගට වීඩියෝ එක බලන්න අවශ්‍යත් නැහැ. සාමාන්‍ය වීඩියෝ එක පැයක් වගේ යන්නේ. නවත්ත නේ පොතේ නෝට් එක ලීලිය ගණන් හදා බලන්න තියෙන්නේ. හොඳයි. 24 වෙනි පාඩම.
අපිට තව පාඩම් 8ක් විතර දිනව කරන්න 10 ශ්‍රේණියේ අන්තිම වාරේ. ඒ ටික වැදගත්. මේ පාඩම ළමයි අපිට ගත්තාම ඉතාමත් වැදගත්. මොකද පේපර් එකේ ළමයි රචනා ප්‍රශ්නයක් එනවා. හරි රචනා ප්‍රශ්නයක් එනවා. ඒකම කෙටි ප්‍රශ්නයකටත් එන්න පුළුවන් නේ. කෙටි ප්‍රශ්න 25න් එකකට එන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම රචනා ගානක් එනවා. නේ රචනා ගානක් කියන්නේ වැදගත් නේ. හරි ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ගානක්. ගොඩක් ළමයි මේක මොකද මේක අපිට 11 පන්තියේදීත් තියෙනවා මේ O level paper එකේ මේක අපිට අවසාන නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළ ගණන් paper එකේ මේකෙන් ප්‍රශ්නයක් එනවා. ඉතින් මේක ඉගෙන ගත්තට පස්සේ ලේසියෙන් මේ ගණන් ඔයගොල්ලන්ට හදන්නත් පුළුවන් සාමාන්‍ය පෙළ papers වලදී. හරි. දැන් ළමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සංඛ්‍යා රටා. දැන් මේක ළමයි අපි සංඛ්‍යා රටා ගැන තමයි කතා කරන්නේ. දැන් ඔයගොල්ලෝ 8 9 පන්ති වලනේ 6 7 පන්ති වල මේ සංඛ්‍යා රටා ගැන ඉගෙනගෙන තියෙනවා. මේ මොකද ළමයි සංඛ්‍යා රටාවක් කියන්නේ? සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ අපි දැන් උදාහරණ වශයෙන් ගත්තොත් නේ. හරි ඔයගොල්ලන්ට මම සංඛ්‍යා රටා ටිකක් ලියලා පෙන්නන්නන්නේ 2 4 6 8 නේ. අර තිප්පේලියක්. තිප්පේලියක් දාන්න මේකේ අපිට තව පද ලියාගෙන යන්න පුළුවන්. මේවා 9 පන්තියේ ඉගෙන ගත්තනේ. හරි මේවට කියන්නේ මේ සංඛ්‍යා රටාවේදීන මේ සංඛ්‍යා වලට අපි කියන්නේ සංඛ්‍යා රටාවේ පද කියලා. මේ තින්නේ පළමු පදය, දෙවන පදය, තුන්වන පදය මතකයි කියන්නේ. හරි මේක සංඛ්‍යා රටාව. මේකේ ළමයි රටාව මොකද්ද? මේකේ දෙක දෙක එකතු වෙනවානේ. දෙකට දෙකක් එකතු කරාම 4යි, 4ට දෙකක් එකතු කරාම 6යි නේ. ඊට පස්සේ අපි ගත්තොත් හරි 100 95 නේ 95 90 පිටේලිය. මේකේ මොකද්ද මේක සංඛ්‍යා රටාවක් නේ. තමයි සංඛ්‍යා රටාවක් නම් අපිට ඊළඟට එන පදේ කියන්න පුළුවන්. දැන් මේක ඊළඟට පදේ එන්නේ. ඊළඟ පදේ කීයද? 10 එන්නේ. මේකේ ඊළඟ පදේ මොකද වෙන්නේ? 5 5 අඩු වෙනවානේ. මේකේ රටාව ළමයි 5 5 අඩු වෙනවා. ඊළඟ පදේ 85. ඉතින් මේවට අපි ළමයි කියනවා සංඛ්‍යා රටා කියලා. පැහැදිලිද සංඛ්‍යා රටා? හරි. ඔය වගේ එක එක සංඛ්‍යා රටා තියෙනවා. හරි. 3 7 හරි 11 තිප්පෙලිය. මොකක්ද මේකේ සංඛ්‍යා රටාව? හරිද? මේකේ ළමයි 4 4 එකතු වෙනවා. 4 4 එකතු වෙනවා. බලන්න මේක මතකද කියලා 1 4 9 16. දැන් මේකේ ඔයගොල්ලෝ බැලුවොත් 1ට 3ක් එකතු වුණාම 4යි. 4ට 3ක් එකතු වෙලා නෙමෙයි 9 නෑනේ 4 එන්න ඕනේ. දැන් මේකේ 3 3 එහෙම 4 4 එකතු වෙන්නේ නෑ. මේකේ මොකද ළමයි මේ රටාව? මේක මතක ඇති වර්ග සංඛ්‍යා රටාවනේ. 1 වර්ගය 1යි, 2 වර්ගය 4යි, 3 වර්ගය 9යි, 4 වර්ගය 16යි. ඊට පස්සේ එන්නේ කීයද? 5 වර්ගය 25යි. ඔය වගේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව නේ. සම චතුරාර්ය සංඛ්‍යා. හරිද? නැත්නම් වර්ග සංඛ්‍යා රටාව, ත්‍රිකෝණ සංඛ්‍යා රටාව, ප්‍රථමක සංඛ්‍යා රටාව, ඉරට්ඨ සංඛ්‍යා රටාව, ඔත්තේ සංඛ්‍යා රටාව. ඕවා අපි ඕනතරම් 15 පන්ති වලදී ඔයගොල්ලෝ නේ 7 8 පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා. හරි 9 පන්තියේදීත් අපි මේවා ඉගෙන ගත්තා නේ. එක එක සංඛ්‍යා රටා තියෙනවා. හරි එතකොට කිසියම් රීතියකට අනුව හරි සංඛ්‍යා රටාවක් යනු කුමක්ද? ලියාගන්න. කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා රටාවක් ලෙස හැඳින්වේ. හරි උදාහරණ. තකලා මේ ටික අර වීඩියෝ එක නවත්ත ලියාගන්න ඈ උදාහරණ. තකලා මේක ලියාගන්න. හරි මම මෙතන ඇවිලාව දෙන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට වීඩියෝ එක නැවතුවා ලියාගත්තා. හරි මේවා තමයි උදාහරණ. හරි දෙකේ ගුණාකාර ඉරට්ටි සංඛ්‍යා. මෙතන නම් 5 5 අඩු වෙනවනේ. මේකේ 4 4 එකතු වෙනවනේ. ඔය වගේ එක එක සංඛ්‍යා රටා තියෙනවා. මේක 2 2යි භාගයේ 3. හරිද? 3යි භාගයේ. මේකත් සංඛ්‍යා රටාවක් නේ. මේකේ මොකද ළමයි රටාව? 2ට භාගයක් එකතු වුනහම 2යි භාගයයි. 2යි භාගයට ආයි භාගයක් එකතු වුනහම 3යි. නේ? ඔය අපිට ලියා ගන්න පුළුවන් උදාහරණ වලට. හරි ඊට පස්සේ එන්නේ ආයි භාගයක් එකතු වුනොත් 3යි භාගයට 4යි. හරි ඔය වගේ එක එක සංඛ්‍යා රටා තියෙනවා. හරි 10. හරි ඊට පස්සේ අපි ගත්තොත් 9.8. හරි 9.6. 9.4. තිප්පෙලිය. මොකක්ද ඒකේ රටාව? 10න් දශම දෙකක් අඩු වුනහම 9.8යි. ආයි දශම නේ ආයි 0.2ක් අඩු වෙනවා. මේකේ ළමයි රටාව 0.2 අඩු වෙනවා. නේ දශම දෙක අඩු වෙනවා. ඕවා ළමයි ඔක්කොම සංඛ්‍යා රටා. හරිද? ඔක්කොම සංඛ්‍යා රටා. ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා රටාවනේ 2 3 හරිද? 5 7 නේ තිප්පෙලිය. ප්‍රථමක සංඛ්‍යා රටාවනේ. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව 1 3 6 10. හරි? එතකොට මේවා ළමයි ඔක්කොම මේ මම ලියන්නේ සංඛ්‍යා රටා. එනේ මේවල කිසියම් රීතියක් තියෙන. රීතියක් නේ කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා වැලක්. නැත්නම් අපි කියන්නේ සංඛ්‍යා අනුක්‍රමයක්. මේවට කියන්නේ සංඛ්‍යා අනුක්‍රම කියලා. හරි කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා අනුක්‍රමයක්. නේ නැත්නම් සංඛ්‍යා වැලක්
අපි සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වනවා. එතකොට ළමයි දැන් මේ ඕනම සංඛ්‍යා රටාවක මුලින් තියෙන පදයට අපි කියන්නේ පළමු පදය. දැන් මේ සංඛ්‍යා රටාවේ පළමු පදේ 2 නේ. දෙවන පදේ 4, තුන්වන පදේ 6. හරිද? එතකොට ළමයි අපි මේ සංඛ්‍යා රටාවක පද නම් කරන්න පාවිච්චි කරනවා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් T අකුර. මේක 9 පන්තිත් ඕගොල්ලෝ ඉගෙන ගත්ත මතක ඇති. එතකොට අපි සාමාන්‍යයෙන් මුලින්ම තියෙන පදේ නම් කරනවා ළමයි T1 කියලා. හරි මේ ඉස්සෙල්ලාම තියෙන පදේ T1. දෙවෙනි පදේ නම් කරන්නේ නම් කීයද ළමයි? T2. හරි ලේසි. තුන්වෙනියට තියෙන පදේ T3. හතරවෙනියට තියෙන පදේ T4. නේ? එතකොට මේ සංඛ්‍යා රටාවේ දැන් පළවෙනි පදේ තමයි T1. T1 අගේ කීයද? 2යි නේ. පළවෙනි පදේ විශාලත්වය 2යි. ඊට පස්සේ දෙවන පදේ විශාලත්වය T2. එතන ඉලක්කම් පොඩි ලියන්නේ T2 මේ T1. දෙවන පදේ විශාලත්වය තමයි T2. ඒ කියන්නේ කීයද? 4යි නේ. ඊට T3 තුන්වන පදේ විශාලත්වය කීයද? 6යි. හතරවන පදේ විශාලත්වය T4. හරිද කීයද? 8යි. මම අහනවා T7 වෙනි පදේ. ඒ කියන්නේ 7 වෙනියට තියෙන පදේ කියා ගන්න පුළුවන්ද? ඔව් නේ. මෙතන බැලුවොත් 5 වෙනි පදේ 10 නේද? 6 වෙනි පදේ 12. 7 වෙනි පදේ කීයද? කීයද දෙන්නේ? 14 නේ. 7 වෙනියට තියෙන පදේ වටිනාකම 14. අන්න. ඕක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් අපිට ගණන් හදද්දී ඔය මේ අංකණේ වැදගත්. පද නම් කරන්නේ ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අකුරෙන්. T. කැපිටල් අකුරු කියන්නේ මෙතන අපි පාවිච්චි කරන්නේ T කියන අකුර. T1 කියන්නේ පළමු පදේ, T2 කියන්නේ දෙවන පදේනේ. ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ 9 පන්තියේදීත් ඉගෙන ගත්තා. ඒකේ තව දෙයක් ළමයි තියෙනවා මේ සංඛ්‍යා රටාවක මුලින්ම තියෙන පදේ. දැන් T1 නේ. අපි ඒක තව විදිහකින් නම් කරනවා ළමයි simple A අකුරෙන්. ඕනම සංඛ්‍යා රටාවක මුලින්ම තියෙන පදේ අපිට ඕන නම් simple A වලින් නම් කරන්නත් පුළුවන්. එහෙනම් මේකේ පළවෙනි පදේ කීයද? 2යි. නේ? ඒතකොට A සමානයි 2යි. මේකේ T1 100යි. නැත්තම් A සමානයි කීයද? 100යි. හරි මේකේ T2 95යි. T3 90යි. මේකේ A කීයද? නැත්තම් T1 A කිව්වත් එකයි T1 කිව්වත් එකයි. පළමු පදේනේ. ඒක තමයි සම්මතයක්. මේකේ නම් A කියන එක 3යි. මේකේ A කියන එක 1යි නේ. මේකේ A 2යි. හරි පළවෙනි පදේ ළමයි අපි simple A වලින් අංකණය කරනවා. නැත්තම් T1 න් අංකණය කරන්න පුළුවන්. අනිත් පද කොහොමද T2 T3 එහෙමයි අංකණය කරන්නේ. හරි. දැන් ළමයි මේ සංඛ්‍යා රටා මම ගොඩක් ලියුවා මේකේ සංඛ්‍යා රටා. එතකොට මොකද්ද දැන් මේ සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? ළමයි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ සංඛ්‍යා රටා වර්ගයක්. ඒ සංඛ්‍යා රටාවල මේ සමාන්තර ශ්‍රේණි කියන සංඛ්‍යා රටා වර්ගය තියෙනවා. අපි ඉස්සෙල්ලා ඒක තේරුම් ගමු. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන එක නේ. දැන් බලන්න මේ එක එක සංඛ්‍යා රටාවල තියෙන රීතිය මොකක්ද? රටාව. දැන් මේකේ ඔයගොල්ලන්ට වෙනවා 2 2 එකතු වෙනවා. 2 2 එකතු වෙනවා. තේරෙනවනේ? 2 2 4යි, 4 2 6යි, නේ 6 2 8යි. 2 2 එකතු වෙනවා. මෙතන 5 5 අඩු වෙනවා. 5 5 අඩු වෙනවනේ. මේ 5 5 අඩු වෙනවා. 5 5 අඩු වෙනවා. මෙතන 4 4 එකතු වෙනවා. මෙතන 3 3ද? නෑ. මෙතන එකතු වෙන්නේ යන්න. දැක්කද? දැන් මෙතන එකතු දැන් මේ සංඛ්‍යා රටාවල එක්කෝ මේකේ 2 2 එකතු වෙනවා. මේකේ 5 5 අඩු වෙනවා. මේකේ 4 4 එකතු වෙනවා. හැබැයි මේකේ එහෙම රටාවක් නෑ. ඒක සංඛ්‍යා රටාවක් තමයි. අර මේ වගේ රටාවක් නෑනේ. කිසියම් නියත අගයක් එක්කෝ එකතු වෙන්නෙත් නෑ. දිගින් දිගටම අඩු වෙන්නෙත් නෑ. නේ? කිසියම් නියත අගයක් එකතු වෙන්නෙත් නෑ. දැන් මෙතන 3ක් එකතු කරොත් 4යි. එකට 4 3ක් එකතු කරොත් එන්නේ 7 නේ. 9 නේ තියෙන්නේ. නේ? කීයවත් මේ එකතු වෙන්නෙත් නෑ. මේකේ අඩු වෙන්නෙත් නෑ. එකම අගයක්. ඒ කියන්නේ මේ රටාවේ නියත අගයක් එකතු වෙන්නෙත් නෑ. අඩු වෙන්නෙත් නෑ. අන්න එහෙම සංඛ්‍යා රටා තියෙනවා. මේකේ නම් ගැටලුවක් නෑ. මේකේ භාගි භාගි එකතු වෙනවා. භාගි භාගි එකතු වෙනවා. මේකේ දශම දෙක අඩු වෙනවා. මේකේ අන්න මේකෙත් ළමයි බලන්න දැන් දෙකට එකක් එකතු කරොත් 3යි. 3ට එකක් එකතු කරොත් 4 නෙමෙයි 5 තියෙන්නේ. අන්න මේකෙත් එහෙම නෑ. නේ? අර කිසියම් නියතාවයක් එකතු වෙන්නෙත් නෑ මේකෙත් නෑ. අඩු වෙන්නෙත් නෑ. මෙන්න මේක අපිට එහෙම ආවා. මේකත් එහෙම ආවා. ඊට පස්සේ මේකේ එකට දෙකක් එකතු කරොත් 3යි. 3ට දෙකක් එකතු කරොත් 5යි ඉන්නේ. 6යි තියෙන්නේ. ඒක හරියන්නේත් නෑ. අන්න. එතකොට ඔන්න ඔය වගේ දැන් ඔය සංඛ්‍යා රටාවල අර එකම අගයක් එක්ක එකතු වෙනවා නම් එක්ක එකම අගයක් අඩු වෙනවා නම් අන්න ඒ සංඛ්‍යා රටා තමයි ළමයි සමාන්තර ශ්‍රේණිය වලට අයත් වෙන්නේ. තේරෙනවද? හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ සංඛ්‍යා රටා කියන ඒවා ළමයි අපිට එක එක උප කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ එක වර්ගයක් තමයි සමාන්තර ශ්‍රේණිය. තව වර්ගයක් තියෙනවා ඔයගොල්ලෝ
ඉගෙන ගන්නවා ලබන අවුරුද්දේ 11 පන්තියට ගියාම ගුණෝත්තර ශ්‍රේණිය. ඒ කියන්නේ එක එක සංඛ්‍යා රටා වර්ග තියෙනවා ළමයි. දැන් අපි මේක ඉගෙන ගන්නේ ওই සංඛ්‍යා රටා වලින් මේ සමාන්තර ශ්‍රේණි කියන සංඛ්‍යා රටා වර්ගය. ඒත් ඒව තමයි මේ දෙන්නේ. හරි කිසියම් නියතාංකයක් එක්ක එකතු වෙන්න ඕනේ. නැත්නම් කිසියම් නියතාංකයක් අඩු වෙන්න ඕනේ. නේ? දැන් මේක එතකොට සමාන්තර ශ්‍රේණියක් වෙනවා. මේකත් එතකොට සමාන්තර ශ්‍රේණියක් වෙනවා. මේකත් සමාන්තර ශ්‍රේණියක් වෙනවා. මේ නියතාංකයක් එකතු වෙනවා. 4 4. මේකත් මොකද සමාන්තර ශ්‍රේණියක් වෙනවා. නියතාංකයක් එකතු වෙනවා. මේකත් සමාන්තර ශ්‍රේණියක් වෙනවා. නියතාංකයක් අඩු වෙනවා. නේ? 0.2 0.2 අඩු වෙනවා. තේරුණාද? අපි හරි දාපු සංඛ්‍යා රටා තමයි ළමයි මොනවාද? සමාන්තර ශ්‍රේණිය වලට අයත් වෙන්නේ. ඒතර මෙන්න මේ වර්ග සංඛ්‍යා රටාව, අර ප්‍රථමක සංඛ්‍යා රටාව, ත්‍රිකෝණ සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණිය වලට අයත් වෙන්නේ නැහැ. මොකද ළමයි ඒවල අර එකම නියතාංකයක් එක්ක එකතු වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. ඒවල වෙනම රටාවක් තියෙනවා. නේ? ඒවල තියෙන රටාව වෙනස්. අපි සංඛ්‍යා රටාව. මම මේ හරි දාලා තියෙන සංඛ්‍යා රටාව ටික තමයි මොනවා වලට අහු වෙන්නේද? සමාන්තර ශ්‍රේණිය වලට අහු වෙන්නේ. අන්න ඒක හරියට තේරුම් ගන්න. හරි. දැන් අපි ළමයි කතා කරන්නේ අන්න එවැනි සංඛ්‍යා රටා ගැන විතරයි. සමාන්තර ශ්‍රේණි කියන සංඛ්‍යා රටා විතරයි දැන් අපි කතා කරන්නේ. අනිත් සංඛ්‍යා රටා දැන් මේ පාඩමේදී කතා කරන්නේ නැහැ. නේ? දැන් ඒක තේරෙන්න ඕනේ. හරි. ඒතකොට දැන් මේ සමාන්තර ශ්‍රේණි එක තමයි. හරිද? අපි ගත්තොත් මතක තියාගන්න මේ කිසියම් අගයක් එක්ක එකතු වෙනවා නියතාංකයක් නැත්නම් දිගින් දිගටම අඩු වෙනවා. එක්ක එකතු වෙනවා. දැන් මේක නම් දිගටම දෙක එකතු වෙනවා. එකම අගයක් එක්ක එකතු වෙන්න ඕනේ දිගටම. නැත්නම් එකම අගයක් අඩු වෙන්න ඕනේ. මේකේ 5 5 අඩු වෙනවා. මේකේ 4 4 එකතු වෙනවා. මේකේ භාගි එකතු වෙනවා. මේකේ දශම දෙක අඩු වෙනවා. අන්න එවැනි සංඛ්‍යා රටා මතක තියාගන්න සමාන්තර ශ්‍රේණිය වලට අයත් වෙනවා. මේවා තමයි ළමයි සමාන්තර ශ්‍රේණිය වලට උදාහරණ. සමාන්තර ශ්‍රේණියක් ළමයි අපි දැන් ওই විදිහට අපිට හඳුන්වන්නත් පුළුවන්. නැත්නම් අපි මෙහෙම හඳුන්වනවා. හරිද? දැන් ළමයි අපි මේ ගණිතයේදී එක ළඟ කියනවට එක ළඟ මේ එක ළඟ කියන වචනෙට පාවිච්චි කරන සමාන පදේ තමයි අනුයාත. හරිද? එතකොට මේ අනුයාත කියන්නේ එක ළඟ කියන එකම තමයි එක ළඟ. එතකොට මේ එක ළඟ තියෙන පද දෙකක් ගත්තොත් මේවට අපි කියන්නේ පදනේ. දැන් 2යි 4යි එක ළඟ තියෙන පද දෙකක්. ආයි 4යි 6යි එක ළඟ තියෙන පද දෙකක්. 2යි 6යි එක ළඟ නෙමෙයි තියෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ කිසියම් සංඛ්‍යා රටාවක නැත්නම් කිසියම් සංඛ්‍යා රටාවක එක ළඟ තියෙන පද දෙකක් ගත්තාම ඒ පද දෙක අතර වෙනස කියන්නේ අන්තරය. හරිද? ඒ පද දෙකෙහි වෙනස එකම අගයක් ලැබෙනවා නම් එම සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා. කිසියම් සංඛ්‍යා රටාවක එක ළඟ තියෙන පද දෙකක් ගන්න. 2යි 4යි. අරන් අපි හැමතිස්සෙම ළමයි අඩු කරන්නේ පසුපදයෙන් පෙරපදය. 4න් දෙකක් අඩු කරොත් 2යි. ආයි 4යි 6යි ගන්න. එක ළඟනේ අනුයාත පද දෙකක් ගන්න. 6න් 4ක් අඩු කරොත් 2යි. ආයි 8යි 6යි ගන්න. 8න් 6ක් අඩු කරොත් 2යි. දෙකද? එක ළඟ තියෙන පද දෙකක් අරගෙන පසුපදයෙන් පෙරපදයේ අඩු කරාම එන අගය හැමතැනම එකම අගයක් එනවා නම් හැමතැනම 2 2 2 නෙන්නේ. අන්න එවැනි සංඛ්‍යා රටාවක් සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා. දැන් මේකෙත් බලන්නකෝ. හරි 100 95 90. එක ළඟ පදයක් ගන්න පසුපදයෙන් පෙරපදයේ අඩු කරන්න. 95න් 100ක් අඩු කරන්න. අන්න තමයි 100න් 95ක් නෙමෙයි පසුපදයෙන් පෙරපදයේ. 95න් 100ක් අඩු කරාම කීයද? 95න් 100ක් අඩු කරාම එන්නේ ධන පහද ඍණ පහද? 100න් 95ක් නම් ධන 5යි. 95න් 100ක් අඩු වුණොත් ඍණ 5යි. දැන් මෙතන 4න් 2ක් අඩු වුණොත් 2යි. 6න් 4ක් අඩු වුණත් කීයද? 2යි නේ. 4න් 2ක් අඩු වුණත් 2යි. 6න් 4ක් අඩු වුණත් 2යි. 8න් 6ක් අඩු වුණත් 2යි. ධන 2යි. මෙතන 95න් 100 අඩු වුණත් 90න් 95 අඩු වුණත් නේ කීය දෙන්නේ? ඍණ 5යි. එකම අගයක් තමයි එන්නේ. අන්න එවැනි සංඛ්‍යා රටාවක් අපි කියනවා මේ අනුයාත පද දෙකක් අතර වෙනස පසුපදයෙන් පෙරපදයේ අඩු කරන්නේ. හැමතිස්සෙම පසුපදයෙන් පෙරපදයේ අඩු කරන්න ඕනේ. පසුපදයෙන් පෙරපදයේ. අන්නේ අන්තරය නියතාගයක් වෙනවා නම් අපි එම සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වනවා. දැන් අන්නේ වෙනස අර සමාන්තර ශ්‍රේණියක එක ළඟ තියෙන පද දෙකක් අරගෙන පසුපදයෙන් පෙරපදයේ අඩු කරාම එන වෙනසට අපි ලස්සන නමක් කියනවා ළමයි. මොකද්ද? පොදු අන්තරය. මොකද ළමයි? පොදු අන්තරය. පොදු අන්තරය ලියා ගන්න ඔතපෑනේ. පොදු අන්තරය ගන්නේ කිසියම් සංඛ්‍යා රටාවක එක ළඟ පදයක් අරගෙන ළමයි පසුපදයෙන්
පසුපදයෙන් අඩු කරන්න ඕනේ පෙර පදයෙන්. හරිද? පෙර පදය. හරි? මේක රතු පෑනෙන් ලියලා කොටු කරගන්න. ළමයි මේ පොදු අන්තරය අපි අංකණය කරනවා සිම්පල් D අකුරෙන්. හරි? ඒක වැදගත්. පොදු අන්තරය අපි අංකණය කරන්නේ සිම්පල් D අකුරෙන්. හරි? හරි. දැන් උතන ප්‍රශ්නයක් ලියා ගන්න මේ පහත දැක්වෙන එක් එක් සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරය සොයන්න. හරි. මම මෙන්න මේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. හරි. මෙන්න සමාන්තර ශ්‍රේණි පහක් තියෙනවා. හරි. හරි. මම කියන්නේ මේකේ පොදු අන්තරය. මෙන්න මේ සංඛ්‍යා රටාවේ මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය නේ. පොදු අන්තරය අපි D වලින් අංකණය කරන්නේ එක ළඟ පද්‍යයක් ගන්න. මෙයයි මෙයයි හරි මෙයයි මෙයයි හරි මෙයයි මෙයයි හරි මම මෙයයි ගන්නම් කොහෙන් ගත්තත් එකයි නේ. පසුපදයෙන් පෙර පදේ අඩු කරන්න. ඕගොල්ලෝ ගන්න පද දෙකේ පසුපදයෙන් පෙර පදේ අඩු කරන්න. 8න් 6ක් කීයද? 2යි නේ. පොදු අන්තරේ ධන 2යි. මේකේ පොදු අන්තරය ගන්න මම ලියන්න. එක ළඟ පදයක් ගන්න 100යි 95යි. පසුපදයෙන් පෙර පදේ අඩු කරන්නේ. 95න් 100ක් අඩු කරොත් එන්නේ ඍණ 5යි නේ. 100න් 95ක් නම් ධන 5යි. ඒකේ පොදු අන්තරේ ඍණ. මේකේ පොදු අන්තරේ හරි 7යි 11යි අරන් 11න් 7ක් අඩු කරන්න. කී දෙන්නේ? පොදු අන්තරේ ධන 4යි. මේකේ පොදු අන්තරේ බලන්න. ඒකේ පොදු අන්තරය එක ළඟ පද දෙකක් ගන්න කොහෙන් හරි එක ළඟ තියෙන පදයක් අරගෙන පොදු අන්තරය අපි D වලින් අංකණය කරන්නේ. හරි 3යි භාගයෙන් 3ක් අඩු කරන්න. කොහෙන් හරි ගමන්නේ එක ළඟ පදයක්. 3යි භාගයෙන් 3ක් අඩු කරාම ඉතුරු වෙන්නේ භාගයයි. ඒකේ පොදු අන්තරේ ධන භාගයයි. මේකේ පොදු අන්තරේ ධන 4යි. ධන ලකුණ දාන්න අවශ්‍ය නැහැ. ඍණ නම් දාන්න ඍණ ලකුණ. මේකේ පොදු අන්තරේ හරි එක ළඟ පදයක් ගන්න. හරි 9.8යි 10යි. 9.8න් 10ක් අඩු කරාම එන්නේ ළමයි ඍණ 0.2යි නේ. දැක්කද? දැන් ළමයි සමහර සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරේ ධන 8ක්. කො මේකේ ආවා ධන 2යි. ආයි මේකේ ධන 4යි. ආයි මේකේ ධන භාගයයි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා සමාන්තර ශ්‍රේණියක පදවල විශාලත්වය එන්න වැඩි වෙනවා නම් සමාන්තර ශ්‍රේණියක පදවල විශාලත්වය එන්න වැඩි වෙනවා නම් ඒ කියන්නේ කීය හරි එකතු වෙනවා කියන එකනේ. එහෙනම් පොදු අන්තරය මොකක්ද? ධන අගයක් එන්නේ මේ. එන්න වැඩි වෙනවනේ විශාලත්වය මේ. පොදු අන්තරේ ධන අගයක් මේ. සමාන්තර ශ්‍රේණියක පදවල විශාලත්වය එන්න අඩු වෙනවා නම් මේ. පදවල විශාලත්වය එන්න අඩු වෙනවා නම් මේ පොදු අන්තරය හරිද? ඍණ අගයක් එන්නේ. රතු පෑනේ තියාගන්න. සමාන්තර ශ්‍රේණියක පදවල විශාලත්වය එන්න වැඩි වෙනවා නම් එම සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරේ ධන අගයක් වන අතර පදවල විශාලත්වය එන්න අඩු වෙනවා නම් එම සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය ඍණ අගයක් වේ. ඒක ලියා ගන්න නෝට් එකේ මේ ටිකත් ලියන්න ඕනේ. හරි? එක එක සමාන්තර ශ්‍රේණිය වල පොදු අන්තර ඔයගොල්ලෝ ওই විදිහට හොයන්න පුළුවන්. හරි දැන් ඒකත් හරි. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ පොදු අන්තරයේ අපි අංකණය කරන අකුර සිම්පල් D. සමාන්තර ශ්‍රේණියක. පළවෙනි පදයේ අංකණය කරන අකුර සිම්පල් A. නේ සිම්පල් A කියන්නේ සමාන්තර ශ්‍රේණියේ පළවෙනි පදයේ විශාලත්වය. සිම්පල් D කියන්නේ සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය කීයද කියන එක. D කියන්නේ පොදු අන්තරය, A කියන්නේ පළවෙනි පදය. හරි. දැන් ළමයි මේ සමාන්තර ශ්‍රේණියක අපිට ගන්න පුළුවන් සාධාරණ පදය. n වෙනි පදය. නැත්නම් අපි කියනවා පොදු පදය. මේක ඉතින් ඔයගොල්ලෝ 9 පන්තියේදීත් ඉගෙන ගත්තා, 8 පන්තියේදීත් ඉගෙන ගත්තා නේ. සංඛ්‍යා රටාවක මේ n වෙනි පදය, පොදු පදය, සාධාරණ පදේ ගන්න විදිය. ළමයි සාධාරණ පදයක් අපිට හදාගත්තාම ලේසි. දැන් අපිට සංඛ්‍යා රටාවක් දෙනවා. බලන්නකෝ මේ වගේ සංඛ්‍යා රටාවක් දෙනවා. හරි? 3 7 හරිද? 11 ඊට පස්සේ 15 හරි 30. ඔන්න සංඛ්‍යා රටාව. දැන් පළවෙනි පදේ දන්නවා 3යි. දෙවෙනි පදයක් දන්නවා 7යි. තුන්වෙනි පදයක් දන්නවා 11යි. දැන් මේකේ ඔයගොල්ලෝ දන්නවා කීයද එකතු වෙන්නේ? 4 4 නේ. 4 4. හරි කොහොම 4 4. දැන් මේකේ පළවෙනි පදේ දන්නවනේ t1 3යි. දෙවන පදේ t2 7යි. නේ. තුන්වන පදේ t3 11යි. හතරවන පදේ t4 15යි. මේකේ රටාව ඔයගොල්ලෝ දන්නවනේ 4 4 එකතු වෙනවා නේ. මේකේ පොදු අන්තරය එනවා කීයද? ඔය දැන් මේකේ පළවෙනි පදේ ඕනනම් පැත්තකින් ලියා ගන්න කීයද? A 3යි. පොදු මේ පළවෙනි පදේ 3යි. ළමයි මේකේ පොදු අන්තරය කීයද? එක ළඟ පදයක් අරගෙන පසුපදයෙන් පෙර පදේ අඩු කරාම කීයද? 7න් 3ක් අඩු කරාත් 4යි. 11න් 7ක් අඩු කරාත් 4යි. 15න් 11ක් අඩු කරාත් කීයද? පොදු අන්තරේ ටක් ගාලා වුණ අඩු කරලා ගන්න ධන 4යි කියලා එන්නේ.
ඔන්න ඔය දෙක තමයි වැදගත්. හරි ඕනම සංඛ්‍යා රටාවක වැදගත් වෙනවා මේ සමාන්තර ශ්‍රේණිය වල පළමු පදයයි පොදු අන්තරයයි කීයද කියන එක. දැන් ගාණක් දෙනවා මෙහෙම. හරි පළමු පදය 3ද නෙමෙයි පළමු පදය 5ද පළමු පදය 5ද පොදු අන්තරය හරිද ධන දෙකද වූ හරිද සමාන්තර ශ්‍රේණිය ලියන්න කිව්වොත් දැන් ලියන්න පුළුවන් නේ. ඇයි පළවෙනි පදේ 5 පහෙන් තමයි පටන් ගන්න. පොදු අන්තරය කීයද? ධන දෙකයිනේ. එහෙනම් 5ට දෙකක් එකතු කරාම තමයි ඊළඟ පදේ එන්නේ. 4ට දෙකක් එකතු කරාම තමයි ඊළඟ පදේ එන්නේ. තේරුණාද? ඔන්න දැන් ලියාගෙන යන්න පුළුවන්. 9ට දෙකක් එකතු කරාම ඊළඟ පදේ එනවා. ලේසි. ඔය වගේම එනවා කෙටි ප්‍රශ්න වලට. ඉතින් මම කියනවා මෙහෙම. පළමු පදය 10ද පොදු අන්තරය ඍණ භාගයේද වූ සමාන්තර ශ්‍රේණිය ලියන්න කියලා කිව්වොත්. නැත්නම් සමාන්තර ශ්‍රේණියේ මුල් පද 4 ලියන්න කිව්වොත් මුල් පද 4 මෙච්චරක් ලියවනම් ඇති. නේ සමාන්තර ශ්‍රේණියේ මුල් පද 4 ලියන්න කිව්වොත් නැත්නම් සමාන්තර ශ්‍රේණිය ලියන්න කිව්වොත් පළවෙනි පදේ 10යි. දැන් ටක් ගාලා තේරෙන්න ඕනේ පොදු අන්තරේ ඍණ කියන්නේ නේ අඩු වෙනවා කියන එකනේ. ධන නම් එකතු වෙනවා. එහෙනම් භාගය අඩු කරන්න. 10න් භාගයක් අඩු කරොත් 9යි භාගයයි. 9න් භාගයක් අඩු කරොත් 9යි. 9න් ආයි භාගයක් අඩු කරොත් 8යි භාගයයි. දාලා මොකද ඉප්පෙලියක් දාන්න. දැන් වැඩි තේරෙන්න ඕනේ නේ. ටක් ගාලා ලියුව හැකියි. මේ සමාන්තර ශ්‍රේණියක වැදගත්ම දේ තමයි පළමු පදයයි පොදු අන්තරයයි. ඊට පස්සේ ළමයි අපෙන් අහනවා මෙහෙම දීලා මේ සමාන්තර ශ්‍රේණියේ 8 වෙනි පදේ කීයද? මතකද ඔය 9 පන්තියේ තිබ්බනේ. ඒ කියන්නේ මේකේ 8 වෙනියට තියෙන පදේ කීයද? නැත්නම් මේ සමාන්තර ශ්‍රේණියේ 8 වෙනි පදේ කීයද? නේ? ඊට පස්සේ අහන්න පුළුවන් මෙහෙම එකක්. හරිද? එක එක විදිහට අහනවානේ. මේ සමාන්තර ශ්‍රේණියේ හරි 21 යනු කීවෙනි පදයේද? ඒ කියන්නේ මේකේ පද ටික ලියයි යද්දි ළමයි මෙතන ලියවෙනවා 21 කියලා අගයක්. මේ වටිනාකමක් සහිත පදයක්. 21 වෙනි පදේ නෙමෙයි අහන්නේ. අනිත් පැත්තට අහන්නේ. 21 තියෙන්නේ කීවෙනියටද? දැන් 11 තියෙන්නේ 4 වෙනියටනේ. 9 තියෙන්නේ කීයටද? හරි 9 තියෙන්නේ 3 වෙනියට. මම අහනවා එතකොට 13 යනු කීවෙනි පදයේද? නේ මේක 13 එන්නේ 5 වෙනියට. T5. තේරෙනවනේ? මේක T4. ඔය වගේ මේ 21 යනු කීයද? කීවෙනි පදයේද? නේ 21 තියෙන්නේ කීවෙනි පදයේද? අපි දන්නේ නැහැ. අන්න එතකොට ළමයි අපි මේක ලියා ගන්නවා Tn කියලා. හරි? අන්න ඒකයි අපිට තියෙන මේකේ වාසිය. මේ පොදු පදේ දැන් හොයාගත්තාම n වෙනි පදය අපිට ඕනම පදයක් හොයාගන්න පුළුවන් වෙනවා ළමයි. හරි බලමු. හරිද? එතකොට දැන් මේ සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය නේ. දැන් මම මේක යනවා 20 වෙනියට තියෙන පදේ කීයද? එතකොට පද 20ක් ලියලා ඉන්න ඕනේ නෑ ළමයි. නැත්නම් මේකේ 100 වෙනියට තියෙන පදේ කීයද? පද 100ක් ලියන්න බෑ. වෙලා යනවා. ඒකෙන් අපි මේ සාධාරණ පදය n වෙනි පදේ ගත්තාම ළමයි අපිට ඒකෙන් ටක් ගාලා හොයාගන්න පුළුවන්. හරි දැන් බලමු මේකේ n වෙනි පදේ ගන්නෙ කොහොමද? මම ඒක පොඩ්ඩක් ගන්න විදිහත් එක්ක කියලා දෙන්නම්. දැන් පළවෙනි පදේ දන්නවනේ කීයද? T1 3යි. T2 කීයද? T2 7යි. T3 කීයද? 11යි. T4 කීයද? 4 වෙනි පදේ 15යි. ළමයි මේක බලන්න රටාවක් තියෙනවා. මොකද රටාව? හරි මේකේ රටාවම ගන්නවා මේකේ පළවෙනි පදේ සහයි සමාන්තර ශ්‍රේණියේ මුල් පදයයි පොදු අන්තරයයි ඇසුරින්. දැන් මම බලන්න මට ලියන්න පුළුවන් නේද? හරිද? මෙතන මෙන්න මේ දැන් 3. හරි පොදු අන්තරේ පාවිච්චි කරන්නත් ඕනේ. ඊළඟට අපි පාවිච්චි කරනවා මේ පළවෙනි පදේ. හරිද? නිකන් හිතන්නකො 15 කියන එකම ලියනවා 3 එකතු කිරීම කීය දෙන්න ඕනේ? 12නේ නේ. 12 මට ලියුම් හැකි ළමයි 12 ලියන්න පුළුවන්. හරිද? 3 වරක් 4. හොඳට බලන්න. 3 වරක් 4. ඊට පස්සේ මෙතන 11 කියන එක ලියුව හැකි 3 එකතු කිරීම 8නේ. ඒක ලියුව හැකි දෙවරක් 4. 7 කියන එක ලියුව හැකි 3 එකතු කිරීම 4 දෙවරක් 2. ඊට පස්සේ මෙතන 3 එකතු කිරීම මෙතන බලන්න. හරි නේද? අපේ පළවෙනි පදයේනේ. හරි. මෙතන අපි ලියුවොත් මෙතන ඕනනම් ලියන්න පුළුවන් 3 කියන එක. හරිද? මෙතන එන්න ඕනේ බලන්න කීයද? මෙතන එන්න ඕනේ දෙවරක් 2 4යි. 4යි 3යි 7යි. දෙවරක් 4 8යි 8යි 3යි 11යි. 3 වරක් 4 12යි 12යි 3යි මෙතන හරිනේ 15ක් එනවනේ. දැන් මෙතන ගත්තොත් රටාව කී දෙන්න ඕනේ? මෙතන අපි ගත්තොත් දැන් A. එතකොට මෙතන පොඩි ගැටලුවක් එනවා නේද? දෙවරක් එකත් එක්ක આવොත් නේ. හරි දැන් මෙතන පළවෙනි පදේ 3යි, දෙවන පදේ 7යි, තුන්වන පදේ 11යි. හරි දැන් මේකේ 4 4 නේ එකතු වෙන්නේ නේ.
දැන් මෙතන අපි දැන් ගන්න හදන්නේ ළමයි. හරි මේ පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය. හරි. මේක මට ලියනවා නම් ලියන්න වෙන්නේ 3 එකතු කිරීම මේකේ. හරි පොදු අන්තරේ 4යි නේ. මෙතන පොදු අන්තරේ නේද? චුට්ටයි නේ. පොදු අන්තරේ. ඔව්. මෙතන හතරවරක් 3. මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. ඔව් මෙතන දෙකනේ යන්නේ. චුට්ට ආයෙ බලා ගන්නකො. මේකයි කියලා දෙන්න. හරි මෙතන අපි ලියද්දී පිළිවෙල මාරුණා. 3 එකතු කිරීම අපි ලියමු මෙතන කීයද? 12 එන්නේ 3 වරක් 4 නේ. ඔව් මෙතන එන්නේ එතකොට දෙවරක් 4. මෙහෙම එන්න ඕනේ. මෙතන එන්න ඕනේ 1 වරක් 4. මෙතන එන්න ඕනේ බිංදුව වරක් 4. අන්න ඒක හරි. පොඩ්ඩක් අතන පැත්ත මාරුණා ලියද්දී. හරිනේ. හොඳයි. දැන් පොඩ්ඩක් බලන්න මේ සමාන්තර ශ්‍රේණිය මම මේ රටාව පාවිච්චි කරලා මේ n වෙනි පදේ ගන්න හදන්නේ. හරි n වෙනි පදේ සඳහා ප්‍රකාශනයක් ගන්න හදන්නේ. හොඳට බලන්න මේ ගන්න විදිය. හරි දැන් මේක මතක තියාගන්න ඕනේ. දැන් 15 එනවනේ බලන්න මේ 3 එකතු කිරීම 3 වරක් 4 8යි. 8යි 3යි මේ 3 වරක් 4 12යි 3යි 15 එනවා. මෙතන දෙවරක් 4 8යි 3යි 11 එනවා. එක් වරක් 4 4යි 3යි 7 එනවා. මෙතන බිංදුව වරක් 4 බිංදුවයි 3යි 3 එනවා. දැන් බලන්න මේකේ මම දැන් ඔය විදිහට ගියොත් සාධාරණ පදේ නේ. හරි මේකේ සාධාරණ පදේ tn. හරි tn කියන ඕනෑම පදයක් මේකේ තියෙන. ඕනෑම පදයක් අපිට හොයාගන්න පුළුවන් tn. හරි ඔය විදිහට අපි ගියාම tn සමානයි. දැන් හැම එකේම ළමයි 3 3 තියෙනවනේ. එහෙනම් මේකේ 3 එන්න ඕනේ. හැම එකේම එකතු කිරීමක් තියෙනවනේ. හරි. දැන් හැම එකේම 4ක් තියෙනවා නේ. මෙතන ගුණ කිරීම 4කුත් තියෙනවා. ඉතින් මේක තමයි වෙනස් වෙලා තියෙන්නේ. මොකක්ද ඒ තියෙන්නේ? බලන්න මෙතන පළවෙනි පදේ නම් මෙතන බිංදුව තියෙන්නේ. දෙවන පදේ ගත්තී මෙතන 1. තුන්වෙනි පදේ ගත්තී 2. හතරවෙනි පදේ ගත්තී 3. n වෙනි පදේ ගත්තී මොකද වෙන්නේ? අර එකක් අඩු වෙන්නේ තියෙන්නේ මේ. 4න් එකක් අඩු කරාම 3යි. 3න් එකක් අඩු කරාම 2යි. 2න් එකක් අඩු කරාම 1යි. 1න් එකක් අඩු කරාම බිංදුවයි. එහෙනම් n වෙනි පදේ ගත්තී n ඍණ මොකද දෙන්න ඕනේ? 1. හරිද? එතකොට ළමයි දැන් මේ සංඛ්‍යා රටාවෙන් අපි මේ n වෙනි පදේ ගත්තේ. හරිද? මේ කොටු කරගන්න ඕනේ නැහැ. අපි සාධාරණව ළමයි පළවෙනි පදේ අපි a වන. හරිද? පොදු අන්තරේ d වන. හොඳට බලන්න මේ තියෙන ළමයි a නේද මේ? මේ තියෙන්නේ a. හොඳට බලන්න මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ තමයි මේ තියෙන්නේ. හරිද? මෙතන අපි ගන්න අර n කියන එක නේ කීවෙනි පදේද කියන එක n ඍණ 1 වතාවක් මේ තියෙන්නේ මොකද්ද? 4 කියන්නේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. එහෙනම් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඕනෑම සංඛ්‍යා රටාවක n වෙනි පදය tn සමානයි a ධන n ඍණ 1යි d කියන සූත්‍රය. හරි? එහෙනම් ඕනම මේ සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය හොයන සූත්‍රයේ tn සමානයි හරිද a එකතු කිරීම n ඍණ 1 වතාවක් d. මේක තමයි සූත්‍රය. හරි ඕනම සමාන්තර ශ්‍රේණියක n වෙනි පදේ ලබා ගන්නා සූත්‍රය. හරි ඒක හරියට මතක තියාගන්න වෙනවා. දැන් ඕකෙන් ළමයි අපිට ඔන්න බලන්න ඕන එකක් හැදුවේ හැටි. හරි? දැන් සමහර වෙලාවට ඔයගොල්ලන්ට දැන් මෙතන මම අහනවා මේ සමාන්තර ශ්‍රේණියේ 5 වෙනි පදය. අපි නිකන් හදලා බලමු ගානේ. මේ සමාන්තර ශ්‍රේණියේ 5 වෙනි පදය හොයන්න කිව්වොත් t5 නේ. එතකොට මෙතන t5 හදා ගන්න ළමයි n5 දාන්න එපා. අපි ගෙලින්ම දානවා n5 කියලා. එතකොට මේකට ආදේශ කරොත් t5 සමානයි. පළවෙනි පදේ කීයද? a 3යි. a 3යි. n ට දාන්නේ 5නේ. n 5යි. 5 අඩු කිරීම එක වතාවක් d කීයද? පොදු අන්තරේ 4යි. මේක සුළු කරන්න. 3 එකතු කිරීම 5න් එකක් අඩු කරොත් 4යි. 4 වරක් 4 කීයද? 16යි. 16යි 3යි කීයද? අන්න බලන්න ළමයි 19 එනවා. හරිද බලන්න මේ 15ට 4ක් එකතු කරාම 19 එනවා. හරි නේද? එහෙනම් මේ සමාන්තර ශ්‍රේණියේ 5 වෙනි පදයට 19 එනවා. පැහැදිලිද? හරි මම අහනවා මේ සමාන්තර ශ්‍රේණියේ 8 වෙනි පදේ කීයද? එතකොට n ට දාන්න ළමයි 8 නේ? ආදේශ කරන්න මේකට. මේක තමයි සූත්‍රය. කොටු කරගන්න රතු පෑනෙන් t8. මේක ඕනම සමාන්තර ශ්‍රේණියක තියෙන ඕනම පදයක් හොයන්න නේ. ඕනම 20 වෙනි, 100 වෙනි, 50 වෙනි ඕනම පදයක් හොයන්න ඔබ දාන්න මතක තියාගන්න. විභාග ගාන හදද්දිත් මේක ලියන්න වෙනවා. මේක මතක තියාගන්න ඕනේ. ටක්කල සමාන්තර ශ්‍රේණියක හරිද? සාධාරණ පදය n වෙනි පදය හොයන සූත්‍රය මොකක්ද කියලා ඇහුවොත් tn සමානයි කියන බලන්න a ධන n ඍණ 1 වතාවක් d මතක තියෙන්න ඕනේ. හරි. එතකොට මෙතන අපි ගත්තොත් දැන් 8 වෙනි පදේ හොයද්දී a කොහොමද කීයද? පළවෙනි පදේ ආදේශ කරන්නේ a ට හැමතිස්සෙම 3යි. මුල් පදේ දාන්න ඕනේ ඒකේ. ඒ කියන්නේ මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදේ තමයි a ට ආදේශ කරන්නේ. n කියන්නේ අපි හොයන්නේ කී වෙනි පදේද? 8නේ.
8 ඍණ 1 දාන්නත් ඕනේ. මේ ඍණ එකක් තියෙන කොහොමද 8 ඍණ 1 ආදේශ කරන්න දෙන්නේ. D කියන්නේ 4යි පොදු අන්තරේ. එතන 3 එකතු කිරීම 8න් 7ක් 1යි. මේ දෙක ඉස්සෙල්ලා ගුණ කරලා ඉන්න ඕනේ. වරහන සුළු කරා 7යි 7 වරක් 4. මේ දෙක එකතු කරලා 4න් ගුණ කරොත් වැරදියි. ඉස්සෙල්ලා ගුණ කිරීමනේ කරන්න ඕනේ. වරහන සුළු කරා ඊට පස්සේ ගුණ කිරීම අන්තිමට එකතු කිරීම. 7 වරක් 4 28යි. 28යි 4යි කිය 3යි කීයද? 28යි 3යි 31යි. අන්න මේක දැන් පද 8ක් ලියුවොත් ළමයි 8 වෙනි පදයට එන්නේ 31. ඊට පස්සේ මම මෙහෙම අහනවා. හරිද? 35 යනු කීවෙනි පදයේද? අන්න අනිත් පැත්තට අහනවා. 35 තියෙන්නේ කීවෙනි යටද? ඒ කියන්නේ මේකේ ළමයි දැන් 35 කියලා පදයක් තියෙනවනේ. ඕක තියෙන්නේ කීවෙනි යටද? එතකොට දැන් මේ තමයි පදේ වටිනාකම tn. එතකොට tn තමයි දාන්නේ 35. ඒ 3යිනේ මුල් පදේ. හරි n තමයි හොයන්න ඕනේ. n ඍණ 1 වතාවක් d 4යි. නේ? එතකොට අපි හොයන්න ඕනේ n වලගේ. ඉස්සෙල්ලා මේ ධන 3 මේ පැත්තෙන් අයින් කරන්න නැත්නම් අපිට පුළුවන් ධන 3 මේ පැත්තට අරන් ඉන්න නේ. මතකනේ පදයක් සමානතා ලකුණෙන් එක පැත්තකින් අනිත් පැත්තට යද්දි ලකුණ මාරු වෙනවනේ. ධන 3 මෙහාට එද්දි ඍණ 3ක් වෙනවා. මෙතන එතකොට n ඍණ 1 වතාවක් 4. 35න් 3ක් අඩු කරාම 32යි. n ඍණ 1 වතාවක් 4. දෙපැත්තම මේ දැන් එන්නේ හොයන්න ඕනේ n තනි කරගන්න බාධාව තමයි 4න් ගුණ වෙලා. දෙපැත්තම 4න් බෙදන්න. 4 4 කැපිලා යනවා මේ පැත්තේ n ඍණ 1 ඉතුරු වෙනවා 32 4න් කැපුවාම 8යි. ඍණ 1 දැන් මේ පැත්තෙන් මෙහාට ගන්න n පොළාගේ තනි කරගන්න ඕන. ඍණ 1 මෙහාට එදි ධන 1යි. එහෙනම් කීයද? 8යි 1යි 9යි. ඒ කියන්නේ 9 වෙනි පදය තමයි කීයක් වෙන්නේද? මේකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි අටවෙනි පදයේ 31 ආවේ. හරිනේ 9 වෙනි පදයේ තමයි 35 එන්නේ. ඔන්න ඔබ ළමයි දැන් අපිට තියෙන වාසිය ඕන පදයක් කිව්වේ හැකි. දැන් මේකේ 50 වෙනි පදේ නේ 60 වෙනි පදේ නැත්නම් මේ පදේ තියෙන කීයටද? අර දෙපැත්තටම අපිට ගණන් එනවා ළමයි විභාගෙට. පැහැදිලිද? හරි. ඊට පස්සේ දැන් මේක කවුරු හරි දැන් හිතන්නකෝ දැන් මේ කිසියම් සමාන්තර ශ්‍රේණියක නේ අපිට සාධාරණ පදේ ඔක සුළු කරලා ගන්නත් පුළුවන් ළමයි. හරි දැන් මේ සමාන්තර ශ්‍රේණියේ සාධාරණ පදය ඕනම සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදයේ tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d නේ. n ඍණ 1 වතාවක් d. හරි දැන් tn මේ සමාන්තර ශ්‍රේණියේ a වලගේ වෙනස් වෙන්නේ නැහැ හැමතිස්සෙම 3යිනේ. නේ n ඍණ 1 වතාවක් හැමතිස්සෙම d වලගේත් මේකේ කීයද? මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරයක් හැමතිස්සෙම 4යිනේ. වෙන සමාන්තර ශ්‍රේණියක් දුන්නොත් ඒකෙදී 4යි කියන්න බෑනේ. ඒක වෙනස් වගේක්නේ. වෙනස් වෙන්න පුළුවන්. පොදු පළවෙනි පදයක් ඒකේ වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදයේ 3යි පොදු අන්තරයේ 4යි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. මේක මට ටිකක් සුළු කරගත්තොත් ඔන්න බලන්න. මේ 4ෙන් මේක වරහන් ඉවත් කරන්න. 4 වරක් n 4යි කියන්නේ. 4 වරක් ඍණ 1 සුළු ගන්න හරියට ඍණ 4යි. 4යි n මුලින් ලියන්න. 3 ඊට පස්සේ ලිව්වොත් ඍණ 4 ඊට පස්සේ ලිව්වොත් මොකක්ද එන්නේ? 4යි n ධන 3යි ඍණ 4යි ඍණ 1යි ගන්න. මෙන්න මෙහෙම ළමයි අපිට ගන්නත් පුළුවන්. එතකොට මේ ආපු පොදු පදයේ මේ සමාන්තර ශ්‍රේණිය තමයි ගැලපෙන්නේ. හරි සාධාරණ පදේ n වෙනි පදේ. මේ ගත්ත එක මේ සමාන්තර ශ්‍රේණියට හරි. වෙන සමාන්තර ශ්‍රේණියකට මේ වගේ මේක ලියලා මේක තමයි පොදු සම්බන්ධය. ඕනම සමාන්තර ශ්‍රේණියකට මේක දාන්න පුළුවන්. හරි ඒක හරියට මතක තියාගන්න ඉතාමත් වැදගත් ළමයි. හරි. දැන් අපි මේකට අපි n වෙනි පදේ කියලාත් කියනවා. හරි. මේකට n වෙනි පදේ කියලාත් කියනවා tn කියලාත් කියනවා. n වෙනි පදේ. සමහර ගණන් වල අපිට මෙහෙමත් දෙනවනේ. n වෙනි පදය මෙහෙම වන සංඛ්‍යා රටාවේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ නැත්නම් මුල් පද 4 ලියන්න. ඊට පස්සේ අහනවා 15 වෙනි පදයේ කීයද? ඊට පස්සේ අහනවා මෙයා වන්නේ කීවෙනි පදයේද? දැන් මෙහෙම දුන්නත් ගැටලුවක් නෑ ළමයි අපිට ගණන් වල එහෙමත් දෙනවා. කරන්න තියෙන්නේ ඉතින් දැන් පළවෙනි පදයේ හැවුවොත් n එක දාන්නනේ. පළවෙනි පදය t1. එතකොට මෙතන කෙලිම මේකටම n එක දැම්මොත් 4 වරක් එක 4ෙන් ආයෙ එකක් අඩු වෙන්න ඉපේ. කී දෙන්නේ? 4 වරක් එක 4ෙන් එකක් අඩු වුණාම කීයද? මම මෙහෙම ලියන්නම් 3යි. මේ හරිනේ පළවෙනි පදේ එනවා. ඊට පස්සේ දෙවෙනි පදේ වුවොත් n දෙක දාන්න නේ. දෙවෙනි පදේ t2. හරි 4 වරක් 2. 4 වරක් 2 8ෙන් එකක් අඩු වුණාම කීයද? 7 එනවා මේ. හරිනේ. තුන්වෙනි පදේ n 3 දාන්න. තුන්වෙනි පදේ t3. නේ 4 වරක් n 3යි. 4 වරක් 3 12න් එකක් අඩු වුණාම කීයද? 11යි නේ. 11. එහෙම අහන්නත් පුළුවන්. එතකොට අපිට මේ සමාන්තර ශ්‍රේණිය මොකක්ද කියලා ලියා ගන්නත් පුළුවන් නේ 3 7 11 පිටපේලියක්. ඊට පස්සේ අපෙන් අහනවා මේ සමාන්තර ශ්‍රේණියේනේ හරි 15 යනු කීවෙනි පදයේද? 15. එතකොට මේකම ලියලා හදන්නත් පුළුවන්. නේ. එතකොට tn ට දාන්න 15. 15.
නේ tn 15යි. 15 සමානයි 4 වරක් n ඍණ 1. හරි මේ 4 වරක් n ඍණ 1. එතකොට දාන්නේ tn සමානයි 15යි නේ 15 යන කී වෙනියද? n වලගේ තමයි හොයන්න ඕනේ. ඍණ 1 මෙහාට එද්දි ධන එකක් වෙනවා. 4 වරක් n. නේ ධන 1යි 15යි 16යි නේ. දෙපැත්තම එතකොට අපිට පේනවා n වලගේ හොයද්දි 4කින් බෙදන්න වෙනවා. පැහැදිලිද? 4 4 කැපිලා ගිහිල්ලා n සමානයි 16 4න් බෙදුවාම 4යි. 4 වෙනි පදේ තමයි හරිනේ. 1 2 3 4. හරි 4 වෙනි පදේ තමයි 15 එන්නේ. හරි. ඔය වගේ අපිට එක එක විදිය වලට තමයි ගණන් වල ප්‍රශ්න එනවා. පැහැදිලිද? එතකොට ඕනම සමාන්තර ශ්‍රේණියක අර පදයක් හොයන සූත්‍රය මතක තියාගන්න වෙනවා. හරි ඕනම සමාන්තර ශ්‍රේණියක පදයක් හොයන සූත්‍රය මොකක්ද තමයි tn නේ n වෙනි පදය නේ tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. හරියට සුළු කරන්න ඕනේ. හරි. හොඳයි. හරි මම තව ගානක් දෙන්නම් 195 තියාගන්න සමාන්තර ශ්‍රේණියේ. හරිද? පස්වෙනි පදේ සොයන්න රෝමේ ලක්කන් එක. දැන් එහෙම දුන්න ගමන් ඕගොල්ලන්ට ළමයි පළවෙනි පදේ කොහොමද? t1 නැත්තම් a c1. ඒක ලියා ගන්න වැදගත්නේ. පොදු අන්තරයක් ලියා ගන්න. පොදු අන්තරය කොහොමද ගන්නෙ? පොදු අන්තරය ගන්න එක ළඟ බරු දෙකක් අරගෙන හරි 95න් 100 අඩු කරන්න. 95න් 100 අඩු කරාම කීයද? ඍණ 5යි. අන්න පොදු අන්තරයක් දාන්නවා. දැන් මම මේකේ අහනවා මේ සමාන්තර ශ්‍රේණියේ. හරි මේම සමාන්තර ශ්‍රේණියේ පස්වෙනි පදය. දැන් අපේ සූත්‍රය මොකද්ද? සමාන්තර ශ්‍රේණියක පදයක් හොයන සූත්‍රය tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. පස්වෙනි පදය අහන හින්දා n ට 5 දාන්න. හරි ලේසි. හරි t 5. ඒ කීයද මේ සමාන්තර ශ්‍රේණියේ 100යි නේ. 100යි. එකතු කිරීම. n ට දාන්නේ කීයද? පස්වෙනි පදේ අහන හින්දා 5 දාන්න. 5 ඍණ 1 වතාවක් පොදු අන්තරයේ ළමයි ඍණ 5. අන්න ලකුණත් එක දාන්න ඕන. දන්නම් දාන්නේ. ඍණ ඍණ. හරි දැන් 100 එකතු කිරීම 5න් එකක් අඩු කරාම 4යි. 4 වරක් ඍණ 5. අන්න ලකුණ එක්ක බලන්න ඕනේ ඈ. වරද්ද ගන්න එපා. මම මෙතන ලකුණ මොකක්ද දෙන්නේ එතකොට දැන්? ධන 4 වරක් ඍණ 5. ධනයි ඍණයි ගුණ කරාම ලකුණ ඍණ. 4 වරක් 5 20යි. ධනයි ර්ණයි ගුණ කරාම ලකුණ ඍණ. දැන් මෙතන ඍණ වෙලා ඉන්නේ. 100න් ඍණ 20ක් කියන්නේ මෙතන 20ක් අඩු වෙනවනේ. 100 ඍණ 20 කියන්නේ 100 20ක් අඩු වුණාම කීයද? 80යි. මේ සමාන්තර ශ්‍රේණියේ පස්වෙනි යට තියෙන පදේ 80යි. ඔන්න බලන්නකෝ. පළවෙනි පදේ 100යි. 5ක් අඩු වුණාම දෙවන පදේ 95යි. තුන්වන පදේ 90යි. තව 5ක් අඩු කරොත් මේ 85යි. තව 5ක් අඩු කරොත් හරිනේ 80යි. මේ 80 තමයි කීයද? පස්වෙනි පදේ. ඊට පස්සේ මම අහනවා ළමයි හරිද මේකේ 70 යනු කීවෙනි පදේද? 70 යනු කීවෙනි පදේද? ඒ වගේම අහනවා. 70 යනු කීවෙනි පදේද? රෝමේ ලක්කන් දෙක ලියා ගන්න. 70 යනු කීවෙනි පදේද කියලා ඇහුවොත් අපිට ආයි tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d සූත්‍රය දාලා එතකොට 70 තියෙන්නේ කීවෙනියක්ද? නිකන් ගන්නත් පුළුවන්. නේ 85 70 වෙනවනේ. 70 වෙන්නේ 7 වෙනි පදේට. බලමු හදලා. n වලගේ තමයි හොයන්න ඕනේ. කීවෙනි පදේද? එතකොට 70 ළමයි දාන්නේ මෙතනට. පදේ වටිනාකම 70නේ. ඒ කීයද 100යි. මෙතන n වලගේ තමයි හොයන්න ඕනේ n ඍණ 1 වතාවක් d ඍණ 5යි පොදු අන්තරයනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ දැන් මේකේ. එතකොට මේ ධන 100 මේ පැත්තට ගන්න. ධන 100 මේ පැත්තට ඉතින් ඍණ 100ක් වෙනවනේ. මෙතන n ඍණ 1 වතාවක් ඍණ 5. හරි. මෙතන ඉන්නේ ළමයි 70 100ක් අඩු කරාම ඍණ 30යි නේ. n ඍණ 1 වතාවක් ඍණ 5. ඊට පස්සේ ළමයි මෙතන ඍණ 5න් ගුණ වෙලානේ. මේ තනි කර ගන්න බාධාවක් ඉඳලා මේ පැත්ත ඍණ 5න් බෙදද්දි මේ පැත්ත ඍණ 5න් බෙදන්න වෙනවා. මෙතන ඍණ 5 ඍණ 5 කැපිලා යනවා ඍණ ඍණ කොහොමද එතන ධන වෙලා ඉන්නේ. ආයේ ලකුණ ඍණ හිටින්නේ නැහැ. මෙතනත් ඍණයි ඍණයි ධන වෙනවනේ. ඍණයි ඍණයි බෙදද්දි ධන වෙලා 30 5න් බෙදුවාම කීයද? 30ට 5 ඒවා 6යි. ඍණයි ඍණයි ලකුණ ධන වෙනවා. n ඍණ 1. ඊට පස්සේ මේ ඍණ 1 මේ පැත්තට එද්දී නේ. ඍණ 1 මෙහාට එද්දී ධන එකක් වෙලා එතකොට n කීයද? 6යි 1යි 7යි. 7 වෙනි පදේ. අන්න එහෙම සුළු කරන්න ඕනේ හරියට. එහෙනම් ළමයි මට කියන්න මේ සංඛ්‍යා රටාවේ 70 වෙනි පදේ කියන්නේ 70 වෙනි පදේ නෙමෙයි 70 තියෙන්නේ නේ 70 තියෙන්නේ කීයටද 9 වෙනි පදේට. දැන් ඕන්න 9 වෙනි 7 වෙනි පදේට නේ 70 තියෙන්නේ 7 වෙනි පදේට. හරි 100 95 95 අඩු වෙනවනේ 80 මෙතන 75 හරිනේ 70 වෙනවා. 1 2 3 4 වෙනි පදේ 5 වෙනි පදේ 6 වෙනි පදේ 7 වෙනි පදේ. පැහැදිලිද? හොඳයි. ඊළඟට මේක තමයි දැන් අන්තිමටම අපිට තියෙනවා මේ සමාන්තර ශ්‍රේණියක මේ මුල් පද කිසියම් සංඛ්‍යාවක එකතුව සඳහා සූත්‍රයක් තියෙනවා. එකතුව. හරි ඒකත් අග්ගාලා බලමු. සමාන්තර ශ්‍රේණියක මුල් පද n සංඛ්‍යාවක icke එකතුවට අපි කියන්නේ icke.
හරිද? මෙන්න අපි ගන්න සමාන්තර ශ්‍රේණිය 3 7 හරිද? ඊට පස්සේ මේක අපිට 11 නේ 15 31 ඉන්නවා. දැන් මම අහනවා මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පද 4 එකතුව ඓක්‍ය කී දෙනෙක් අක්කර එකතු කරමු. තමයි දැන් පදවල ඓක්‍ය අපි අංකණය කරද්දී මේ S අකුර පාවිච්චි කරනවා. හරි දැන් අපි ගත්තොත් එතකොට අපි මේක ලියන්නේ S4 කියලා. මුල් පද 4 ඓක්‍යනේ. පළවෙනි පදේ ඉඳන් පද 4ක් යනකම් තියෙන පදවල එකතුව. හරි තේරෙනවද? S4 කියන්නේ සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදේ ඉඳන් පද 4ක් යනකම් තියෙන පදවල ඓක්‍යය. එතකොට ළමයි S3 කියලා ලියුවොත් මොකක්ද එන්නේ? S3 කියලා ලියුවොත් එන්නේ මොකක්ද? S3 කියලා කියන්නේ ළමයි පළවෙනි පදේ ඉඳන් පද 3ක් යනකම් තියෙන පදවල ඓක්‍යය. 3 7 11. S2 කියලා ලියුවොත් පළවෙනි පදේ ඉඳන් පද 2ක් යනකම් තියෙන පදවල ඓක්‍යය. S2 S1 කියලා ලියුවොත් පළවෙනි පදේ විතරක් දක්වා දින පදවල ඓක්‍යය. පළවෙනි පදේ දක්වා ගම පළවෙනි පදේ විතරනේ එන්නේ නේ. හරි මම අහනවා S5 කියන්නේ. පළවෙනි පදේ ඉඳන් හරිද? පස්වෙනි පදේ වෙනකම්ම ගන්න ඕනේ. පස්වෙනි පදේ මේක එන්නේ කීයද? 19 නේ. 19 එන්න ඕනේ. ඔව් 19 නේ. 4 4 එකතු වෙන්නේ 19. හරි අන්න ඒක තමයි මේ S අකුරෙන් අපි ලියන්නේ ළමයි පදවල ඓක්‍යය. පළවෙනි පදේ ඉඳන් පද කීයක් යනකම් ඓක්‍යද? SN කිව්වොත් පද n ගානක් දක්වා ඓක්‍යය. ඕකට ළමයි අපිට සූත්‍ර දෙකක් තියෙනවා. හරි පළවෙනි පදේ මේ එක සූත්‍රයක් තමයි SN සමානයි n බෙදීම 2 වතාවක් 2a එකතු කිරීම n වෙන එක වතාවක් d. මේක නම් ළමයි මතක තියාගන්න වෙනවා. රතු පෑනින් කොටු කරගන්න. ඔය සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. මම හදලා පෙන්නන්නම්. හිතන්න පළවෙනි පද 4 ඓක්‍ය අහනවා. මේ සමාන්තර ශ්‍රේණියේ. අපි ඉස්සෙල්ලා නිකන් එකතු කරොත් 7යි 3යි 10යි 11යි 21යි 21යි 15යි 36ක් නෙන්න ඕනේ. නේ? පළවෙනි පද 4 ඓක්‍ය. මේ සූත්‍රයෙන් හදනවා නම් Sn සමානයි පද n සංඛ්‍යාවක ඓක්‍ය. පළවෙනි පදේ ඉඳන් හරි මේ පැත්තෙන් තමයි උත්තරේ සුළු කරාම එන්නේ. n කියන්නේ පද කීයකද? දැන් පද 4ක නම් n දාන්නේ 4. මුල් පද 4 ඓක්‍ය. n බෙදීම 2 වතාවක් සකල වරහන කියන මෙතන වැඩි කිරීමනේ තියෙන්නේ. n බෙදීම 2 වතාවක් ඇතුලේ තියෙන්නේ දෙවරක් a. දෙවරක් a කියන්නේ පළවෙනි පදේ දාන්න. ඊට 3. එකතු කිරීම පද 4ක හින්දා n 4. n ඍණ 1 වතාවක් මෙතන d. හරි. හරි ආදේශ කරන්නේ n දාන්න 4. හරි පද 4ක ඓක්‍යනේ. ඒතර S4. හරි පද 4ක ඓක්‍ය හින්දා n පැත්තකින් මම 4යි කියලා දාගන්න. n දාන්න 4 බෙදීම 2 n 4යි. දෙවරක් a කීයද ළමයි 3යි. n 4 ඍණ 1 වතාවක් d කීයද මේකේ ළමයි? පොදු අන්තරය 4යි නේද? මේකේ 4 4 නේ වැඩි වෙන්නේ. පොදු අන්තරය 4 4 එකතු වෙනවනේ. 4යි. කියන්නේ පොදු අන්තරය මේකේ 4යි පළවෙනි පදේ 3යි. ඒ දෙක ලියා ගන්න ඉස්සෙල්ලාම. හරි මම කලින් ලියුවේ ඉඳලා ලියුවේ නෑ. ආයෙ මෙන්න සුළු කරා. 4 දෙකෙන් බෙදුවාම 2යි. දෙවරක් 3 6යි. හරි 4න් එකක් 3යි. 3 වරක් මේ දෙක වැඩි කරලා ඉන්න බෑ. 3 වරක් 4 කීයද? 3 වරක් 4 12යි. 12යි 6යි කීයද? 12යි 6යි. මෙතන වැඩි කිරීමනේ තියෙන්නේ. 6යි 12යි 18යි. 18 වරක් දෙක ගන්න බලන්න උත්තරේ. කීයද එන්නේ? 36යි. S4 හරි නේද? හරි. මුල් පද 4යි 36යි. සූත්‍රයෙන් හදුවාම 36යි. ඉතින් සර් අපිට මේ එකතු කරලා ගන්න පුළුවන්. මේක මෙහෙම හදන්න ඕනේ නැහැ. කොහොමද කිව්වත් උත්තරේ එනවා. හැබැයි මෙහෙම හදන්න හේතුව තමයි මම අහනවා මේ සමාන්තර ශ්‍රේණියේ පද 20ක ඓක්‍ය හොයන්න කියනවා. දැන් ලියලි එකතු කරනවාද? එතකොට දැන් වෙලා යනවානේ. හරි මේ සමාන්තර ශ්‍රේණියේ පද 50ක ඓක්‍ය. පද 50ක් ලියලා එකතු කරන්න. 19 23 නේ 27 පද 50ක් ලියලා එකතු කරන්න ඕනේ. එතකොට පද 50ක් ලියලා එකතු කරන් වෙන වෙලාවක් වෙනවා ඔයගොල්ලන්ට. පද 100ක ඓක්‍ය. වෙලාවක් යනවානේ. හැබැයි මේකෙන් ටක් කාලා හැදුවේ හැකි. ඕන මම කියනවා පද හරිද 20ක ඓක්‍ය හොයන්න කියලා. මොකද කරන්න ඕනේ? n දානවා 20. තේරුණාද? n දානවා 20. හරි. පද 20ක ඓක්‍ය හොයන්න කියනවා. නැත්නම් පද 21 අපි ලේසින් පද 21 ගමු. පද 21ක ඓක්‍ය නෑ 20ක කවුන්නේ. හරි පද 20ක ඓක්‍ය. හරිද? එතකොට මෙතන කෙලිම කරන්න වෙන්නේ n දාන්න වෙනවා 20. 20. නේ? n 20 දාන්න වෙනවා. එතකොට මෙතන 20 දෙකෙන් ගැපුවාම නම් 10යි. ඔන්න බලන්න. දෙවරක් 3 6 එක වෙනස් වෙන්නේ නෑ. මෙතන 20න් එකක් 19යි. 19 වරක් 4 d වෙනස් වෙන්නේ නෑ. 19 4ක් කීයද? 76යි. 76යි. 76යි 6යි කීයද? 82යි. මෙතන ඉස්සරහින් 10ක් එන්නේ නේ 10. 10 වරක් 82 කීයද දන්න? 820ක් එනවා. පද කීයකද? ලේසි නැද්ද එහෙම හදන එක?
නැත්නම් ඔයගොල්ලෝ මේකේ පද 20 ලියලා එකතු කරලා හරි විනාඩි 10ක් විතර යනවා එකතු කරලා උත්තරේ ගන්න. ටක් දාලා මේක දාලා මුල් පද 20 අය එක ගන්න පුළුවන්. ඊටමත් ලේසි. තව සූත්‍රයක් ළමයි තියෙනවා. ඒක ලේසි. ඒ සූත්‍රයේ දාන්න නම් තව පොඩි දෙයක් ඕගොල්ලන්ට දැනගන්න වෙනවා. දැන් පද 4කයි කිය හොයනවා නම්. හරි. එතකොට අනිත් සූත්‍රය තමයි ළමයි n බෙදීම දෙක වතාවක් a ධනෙල්. මේකෙන් හැදුවත් එකයි මේ දෙකම පොඩු කරගන්න. මේකෙන් හැදුවත් එකයි මේ සූත්‍රයෙන් හැදුවත් එකයි. මෙතනත් පද 4ක නම් n 4යි. පද 20ක නම් n 20යි. a කියන්නේ පළවෙනි පදේ තමයි. ඒකත් හරි. l කියන්නේ ළමයි අවසාන පදේ. ඒ කියන්නේ අපි පද 4ක අයික් කරනවා නම් ළමයි හතරවෙනි පදේ තමයි ඒ හතරවෙනි පදේ වටිනාකම තමයි l ට දාන්න ඕනේ. පද 20ක අයික් වෙනවා නම් අපි 20 වෙනි පදේ තාම ගන්න නැහැ නේ. නැත්නම් ඒක හොයාගන්න වෙනවා. එතකොට පද 20ක අයික් වෙනවා නම් n ට 20 දාලා l ට දානවා මේ. පද 20ක අයික් ගද්දී n ට 20 දාන්න ඕනේ. l ට දාන්නේ 20 වෙනි පදේ වටිනාකම. ඒක අපි දන්නේ නැහැ නේ. හැබැයි පද 4ක අයික් ගද්දී නම් දැන් මෙතන අපි දන්නවනේ. හරිද? හතරවෙනි පදේ වටිනාකම 15යි. ඒක ගැටලුවක් නැහැ නේ. අපි n සමානයි 4 දාලා හදමුකෝ නේ. පද 4කයි කියනද n 4යි. 4 බෙදීම දෙක වතාවක්. ඒ කීයද? කොහොමත් මුල් පදේ 3යි. l දාන්නේ පද 4කයි කියවෙනවා නම් ළමයි අවසාන පදේ වෙන්නේ 4වෙනි පදේනේ. එතකොට දාන්නේ 15. ඒත් හරි ළමයි ඒක. මෙතන 4 දෙකෙන් ගියපුවාම 2යි 3යි 15යි කීයද? 18යි. 18 වරක් දෙකේ කියනවද? හරිනේ 36 එනවා. මේ සූත්‍රයෙන් හදන්නත් පුළුවන් මේ සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. දැන් ඕගොල්ලෝ හදන ගානේ පද 20කයි හොයන්න කිව්වොත් 20 වෙනි පදේ අගේ දන්නවනම් මේ 4 වෙනි පදේ අගේ දන්න හින්දා දැම්මා මේ සූත්‍රය. 20 වෙනි පදේ දන්නවනම් පද 20කයි හොයන්න කිව්වහම එල්ට දාන්නේ 20 වෙනි පදේ අගේ. දැන් මම මේක නම් දන්නේ නැහැ 20 වෙනි පදේ කීයද කියලා. හැබැයි දැන් මේ සූත්‍රයෙන් හදද්දි ලේසි. ලේසි කියන්නේ මේකයි. අරගෙන ලේසි තමයි අවසාන පදේ දන්නවනම්. අවසාන පදේ දන්නේ නැත්නම් ළමයි මේකෙන්ම තමයි හදන්න වෙන්නේ. දැන් පද 50කයි කියවන්නේ කිව්වොත් n කියන්නේ 50යි l කියන්නේ 50 වෙනි පදේ. ඒක දන්නේ නැහනේ. ඒක හොයන්න පුළුවන් කාට හරි. කොහොමද හොයන්නේ? tn සමානයි a ධන නේ n ඍණ එක වතාවක් d නේ. මේ සූත්‍රයෙන් ඕනනම් 50 වෙනි පදේ වටිනාකම මෙහෙව්වේ හැකිනේ. කලින් ඉගෙන ගත්ත සූත්‍රය. පදයක් හොයන සූත්‍රය. මේ සමාන්තර ශ්‍රේණියේ 50 වෙනි අර දෙන පදේ හොයාගෙන ඒක දානවා මෙතනට. ඒ කොහොමද දන්නවනේ මුල් පදේනේ n කියන්නේ පද 50කයි කියන්නේ n 50යි. එහෙම හොයන්නත් පුළුවන්. නැත්තම් මේකෙන් හදුවත් කමක් නැහැ. මේක ටිකක් ලොකු සූත්‍රය පටලවා ගන්න එපා. මේකෙන් පද 100ක 200ක ඕන ගානකම අයික් හෙව්වෙ හැකි සමාන්තර ශ්‍රේණියක. හොඳයි අපි එක ගානක් හදලා ඉක්මනට නවත්තමු. දැන් මේකේ ටියුට් එකක් තියෙනවා. ටියුට් එක ඔයගලන්ට ගෲප් එකකින් ගන්නත් පුළුවන්. රූපේ දැක්වෙන්නේ කුඩා වර්ණ විදුලි බල්බ උපයෝගී කරගෙන කවාකාර ලෙස සකස් කරන විදුලි සැරසිල්ලක්. මේ වගේ ගණන් තමයි ඒක ළමයි. ඒ වගේ ගණන් කිහිපයක්ම තියෙනවා. එතකොට මේකේ ඇතුළෙම තියෙන විදුලි බල්බ ගන්න. මේ ඇතුළෙම තියෙන කවේ මේකේ තමයි විදුලි බල්බ 5ක් තියෙනවා. මේ කවේ විදුලි බල්බ 7ක් තියෙනවා. මේ කවේ විදුලි බල්බ 9ක් තියෙනවා. හරි මම මේ කතර වගින් දාන්නේ විදුලි බල්බ 1 2 3 4 5යි. මේකේ විදුලි බල්බ තියෙනවා ළමයි. හරිද? 7ක්. හරි. මේ තුන්වෙනි කවේ විදුලි බල්බ තියෙනවා ළමයි 9ක්. කොහොමද තියෙන්නේ? පළවෙනි කවේ 5යි දෙවෙනි කවේ 7 පළවෙනි කවේ 5යි දෙවෙනි කවේ 7යි මෙන්න විදුලි බල්බ ගන්න. පළවෙනි කවේ 5යි. දෙවෙනි කවේ බල්බ 6යි කරලා තිනවා 7ක්. තුන්වෙනි කවේ බල්බ 9ක්. මේකේ ඔයගලන්ට පේනවා මේ එක එක කවවල තියෙන විදුලි බල්බ පිහිටන්නේ සමාන්තර ශ්‍රේණියක. මේක සමාන්තර ශ්‍රේණියක් කියලා පෙන්වන්න පුළුවන් නේ. එක ළඟ පද දෙකක් අරගෙන වෙනස බලන්න. 7න් 5ක් අඩු කරාම 2යි. ඊට පස්සේ 9න් 7ක් අඩු කරාම 2යි නේ. පොදු අන්තරය 2යි නේ. පළවෙනි පදේ 5යි. පළමු පදේ 5යි පොදු අන්තරය 2යි. අන්න එහෙමවන හරි පළමු පදේ 5 සහ පොදු අන්තරය 2 වන සමාන්තර ශ්‍රේණියක තමයි එක් එක් කවවල තියෙන බල්බ සංඛ්‍යාව පිළිගන්නේ. හරි දැන් මේකේ මට කියන හතරවෙනි කවේ බල්බ කීයක් හයි කරන්න ඕනද? මේ රටාවට යනවා නම් මේ රටාවට හයි කරලා තියනවා නම් මේ පළවෙනි කවේ දෙවෙනි කවේ තුන්වෙනි කවේ හතරවෙනි කවේ බල්බ කීයද හයි කරන්න ඕනේ? හතරවෙනි කවේ බල්බ 11ක් හයි කරන්න ඕනේ. පස්වෙනි කවේ බල්බ තව කවයක් යනොත් බල්බ 13ක් හයි කරන්න ඕනේ. අපෙන් අහනවා අදාළ සැරසිල්ල සඳහා මේකේ අන්තිම කවේ. දැන් මෙහෙම ළමයි කව ටික කොහොම ගිහිල්ලා හරි මේ අවසාන කවේ අපි දන්නේ නේ අවසාන කවේ ළමයි බල්බ තියෙනවලු 35ක්. අවසාන කවේ. හරි? ඒ කියන්නේ මෙහෙම අපි දන්නේ නැහැ නේ කොහොම ගිහිල්ලා අන්තිම කවේ ඉතින් කව ගන්න ඉවරයි. අවසාන පදේ ළමයි බල්බ 35යි. හරිද? අපෙන් අහනවා අන්තිම පදේ වටිනාකම 35 නම්
හරි මේකේ තියෙන කව ගාන. ඒ කියන්නේ මේකේ තියෙන පද ගානනේ. පද ගානයි කව ගානයි සමානයිනේ. tn සමානයි a ධන n ඍණ එක වතාවක් t දාන්න. tn ට දාන්න අවසාන පදේ වටිනාකම 35යිනේ. අවසාන කවයේ තියෙන බල්බ ගාන. a කියන්නේ පළවෙනි කවයේ තියෙන බල්බ ගාන පළමු පදය. හරි 5යි. හරි n තමයි හොයන්න ඕනේ. n ඍණ එක වතාවක් d කියන්නේ 2යි. 5 මෙහාට එද්දි 5 අඩු වෙනවා. 30ක් වෙනවා. මේ පැත්ත මම ඉක්මනට හදන්නේ. හරි 30යි 30 බෙදන්න දෙපැත්තම කීයද මෙතන දෙකකින් වැඩි වෙලානේ. දෙපැත්තම දෙකකින් බෙදන්න. දෙකෙන් බෙදලා උතන ඕගොල්ලන්ට දෙකට දෙක කැපිලා යනවා. මෙතන 30 දෙකකින් කැපුවාම 15යි. n ඍණ 1. ඍණ 1 මෙහාට ගත්තාම කීයද? ධන 1යිනේ. එහෙනම් 16ක් තියෙනවා. ඒ කියන්නේ ළමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි ඔහම ගිහිල්ලා 35 කියන්නේ 16 වෙනි පදේනේ. t 16නේ. ඒ කියන්නේ මේ කව කීයක් තියෙනවද? මේ පළවෙනි කවයේ බල්බ ගාන, දෙවෙනි කවයේ බල්බ ගාන, තුන්වෙනි කවයේ බල්බ ගාන. ඔහම ගිහිල්ලා 16 වෙනි කවයේ බල්බ ගාන තමයි 15. 35ක් එන්නේ. 16 වෙනි කවයේ බල්බ ගාන 35යි. කව 16ක් තියෙනවා මේ විදුලි බල්බ සැරසිල්ලේ. හරි කොපමණ බල්බ ගානක් පාවිච්චි කරලා තියනවද? අන්න තමයි දැන් ඕකේ තියෙන කව ඔක්කොගේම තියෙන මුළු බල්බ ගාන යහන්නේ. කව ඔක්කොගේම තියෙන මුළු බල්බ ගාන අහන හින්දා අපි දාමු Sn සමානයි n බෙදීම 2 වතාවක් a ධන l. මේක දාන්න හේතුව අපි අවසාන පදේ වර්ණාකම දන්නවා. හරිද? මේකේ කව ඔක්කොම 16යි පද 16ක් තියෙනවා. 16 බෙදීම 2 වතාවක් පළවෙනි පදේ කීයද? 5යි. මේ පළවෙනි පදේ 5යි. හරිද? එතකොට අවසාන පදේ කීයද? 35යි. ඉතින් මෙතන 16 දෙකෙන් කියපුවාම 8යි 8 වරක් 35යි 5යි 40යි. හරි මෙතනින් එනවා බල්බ 320ක්. හරිද? එතන එක් බල්බයක් සඳහා රුපියල් 50ක් වැය වුණා නම් බල්බ සඳහා මේ සැරසිල්ල කරන්න යන මුළු වියදම රුපියල්කන් 3 බල්බ 320ක් සඳහා එක බල්බයකට රුපියල් 5 ගානේ 50 ගානේ 320 ඒවා 50ක් බලන්න. හොඳයි එහෙනම් අපි ඉක්මනට උතනින් කතා කරලා ඉවර කරමු. අපි ඊළඟ පාඩම ඊළඟ වීඩියෝ එකකින් කරමු යාළුවන්ටත් කියන්න ගෲප් වලට සම්බන්ධ වෙන්න. හරිද? එතන මේ වගේ අපි ඊළඟ අද මේ කතා කරේ ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ 24 වෙනි පාඩම. හොඳයි එහෙනම් හොඳට වැඩ කරන්න. හරි නෝට් එකේ ලියලා ගණන් ටිකක් කොහොම හදන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු යාළුවන්ට කියන්න පන්තියේ නොවන හැමෝටම ලංකාවේ ඕනම ළමයෙක්ට වීඩියෝස් බලන්න පුළුවන්. youth papers group එකේ දාන උත්තර පත්‍ර group වලට join වෙන්න WhatsApp Telegram හරි හොඳට වැඩ කරන්න. එහෙනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඊළඟ පාඩමෙන්. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding life alone.